සමාජ සංගායනා සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භගවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ලංකාවාසී ලෝකවාසී පරම පූජනීය ගරුතර මහා සංඝරත්නයන් නමස්කාර පූර්වක අවසර පින්වත් සිල්මෑණිවරුනි, දයාබර මව්වරුනි, පියවරුනි, දරු දැරියනි, මේ පින්බර උදෑසනේ අද දවසෙත් ඔබ මේ සැදී පැහැදී සූදානම්ව සිටින්නේ හිරු ටීවී නාලිකාව හරහා මේ සමාජ සංගායනා ධර්මය ශ්‍රවණය කිරීමේ අවස්ථාවටයි. පින්වත්නි, ඔබ මේ හිමිදිරි උදෑසන ධර්මයේ ශ්‍රවණය කරන්නට සූදානම්ව සිටිනවා නම් ඒ තුලම ඔබගේ ජීවිතයේ සාර්ථකත්වය, සංසාරයේ සාර්ථකත්වය අපට ඉතා හොඳින් පේනවා. ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සී පරාභවෝ. ධර්මයට ද්වේෂ කරනවා නම්, ධර්මයට අකමැත්ත, අමනාපය යම් කිසි කෙනෙකුගේ හිත තුළ තියෙනවා නම් ඒ පුද්ගලයා සත්‍ය මාර්ගයේ ගමන් කරන්නේ නැහැ. එනිසා ලෞකික වූත් ලෝකෝත්තර වූත් සැනසීම උදා කරගන්නට ඔබ අපේක්ෂා කරනවා නම් ඒ සැනසීම සතුට අපේක්ෂා කරන ඔබ ඒ සැනසීම සතුට ලබා ගන්න මාර්ගය ඉගෙන ගන්නවා. පින්වත්නි, මේ මාර්ගය බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ස්වම්භූ ඥාණයෙන් යුක්තව අවබෝධ කරගත්ත ඒ සත්‍ය මාර්ගය. ඉපදෙමින් මැරෙමින් ගමන් කරන මේ සංසාරේ සැබවින්ම සැපයක් අපි විඳිනවද? මේ හිමිදිරි උදෑසනේ ඔබගේ හිතට මේ පණිවිඩය දෙන්න. ජීවිතේ මේ දක්වාම ඔබ සැපයක් වින්දාද? තාවකාලිකව අපට මේ ශරීරයට දැනෙන සැනසීම හරියට මේ දිව තුල තියෙන රසවත් ආහාරය වගේ. දිවෙන් උගුරට ගියාට පස්සේ ඒ රසය දැනෙන්නේ නැහැ. නිසා මේ ජීවිතේ සැනසීමත් සාංශාරික සැනසීමත් උදා කර ගන්නට අපි නිරන්තරයෙන්ම අදිෂ්ඨාන පූර්වකව කටයුතු කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ සැනසීම ලබන මාර්ගය මේ උතුම් දේශනාවන් තුල තියෙනවා. ඒ අතර ඊටමත් වටිනා දේශනාවක් තමයි ඔබ මේ හිමිදිරි උදෑසන ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. හොඳට මතක තියාගන්න. හොඳට ශ්‍රවණය කරන්න. සුතා දතා වචසා පරිචිතා. හොඳට වචනෙන් මුමුණන්න මේ ධර්ම කාරණා. මනසානුපෙක්ඛිතා. දිට්ඨියා සුප්පටි විජ්ජා. ඔබගේ දෘෂ්ටිය ඍජු කරගන්න.
මේ ධර්ම කාරණා ඔබ නිතර නිතර මෙනෙහි කරන්න. මට ගැහුවා, මට බැන්නා, මාව පැරද්දුවා, මට මේ විදිහට වචන ප්‍රකාශ කළා, මේ විදිහේ සිතුවිලි හිතේ ක්‍රියාත්මක වෙන්නට ඉඩ නොදී ඔබට පුළුවන්කම ලැබෙනවා නම් අද දවසේ මේ දේශනා කරන ධර්ම කරුණු මෙනෙහි කරමින් ඔබගේ ජීවිතය ඉතාමත්ම සාර්ථක ජීවිතයක් බවට පත් කර ගන්නට ඔබට පුළුවන්කම ලැබෙනවා. අමාමෑණි බුදු පියාණන් වහන්සේ පිණ්ඩ පාතේ වැඩම කරලා නැවතත් ජේතවනාරාමයට වැඩම කරනවා. ජේතවනාරාමයට වැඩම කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නය රැස් කරලා උන්වහන්සේලාට කරුණාවෙන් යුක්ත අනුශාසනාවක් කරනවා. මහණෙනි, අධිචිත්තය සමාධිසිත දියුණු කරගන්නට ඔබ නිතර නිතර මෙනෙහි කළ යුතු කරුණු 5ක් තියෙනවා. අන්න පින්වත්නි, අපිටත් මේ කාරණා කොයි තරම් වටිනවද? නොඑක් විදිහේ දුක, කඳුල, ਸੰతాපය, ශෝකය, ඉච්ඡාබංගත්වය අපේ ජීවිතේ මේ සමාජයේ වෙලාගෙන ඇවිල්ලා මිනිසුන් නමනිසුන් වේගන යනවා. මිනිස් ගුණධර්ම, කරුණාව, මෛත්‍රිය, සෙනෙහස, ආදරය, බෙදා ගැනීම මේවා නැති වෙලා තියෙනවා. මේ කරුණාව, මෛත්‍රිය, සෙනෙහස අපේ හිත තුළින් අතුරුදහන් වුණ මොහොතේ අපේ සැනසීම අතුරුදහන් වෙන බව ඔබ දන්නවද? මේ හිතට අවශ්‍ය කරන ආහාරය කරුණාව, මෛත්‍රී, ආදරය, සෙනෙහස කියන බව ඔබ දන්නවද? ඒ ආහාරය ඔබ නිවැරදි ආකාරයෙන් ලබා දුන්නහොත් සතුට, සැනසීම හොයා යන්නට අවශ්‍ය වෙන්නේ නැහැ පින්වත්නි. එනිසා ලෝභ නැතුව ආදරය කරන්න, කරුණාව දක්වන්න, මෛත්‍රිය කරන්න, බෙදා හදා ගන්න. ඒ තුල තමයි දවසේ සතුට, සැනසීම ඔබට ළඟා කර ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඔබ ඊර්ෂ්‍යා කරනවා නම් ඒ තරමටම හිත තුල දුක, පීඩාව, අසහනය. එනිසා පින්වත්නි, නිරන්තරයෙන්ම ධර්මයේ හිත පිහිටන තැනැත්තා ඊටම ප්‍රභාස්වර පුද්ගලෙක්, සතුටුවන්ත පුද්ගලෙක්. ඒ පුද්ගලයාට නැවුම් නිර්මාණ මේ හිත තුළින් ලබා දෙනවා. දියුණු වෙන මාර්ග කියලා දෙනවා. හිත උදව් කරනවා. නිරන්තරයෙන් ඔබ අයහපතට නොයා යහපත් මාර්ගයේ ඔබ ගමන් කරවන්නට, දියුණුවෙන් දියුණුවට පත් කරන්නට ඔබගේ හිතේ උදව් අවශ්‍ය නම් හිතට අවශ්‍ය දේ අපි දෙන්නට ඕන. ඒ හිතට අවශ්‍ය දේ තමයි ධර්මය. මේ දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නයට අනුදැන වදාරනවා කෙලෙස් ධර්ම හිතේ පහළ වන විට ඒ කෙලෙස් ධර්ම නැති කරගන්නේ කොහොමද? නොඑක් විදිහේ විතර්කයන් හිත තුළ පහළ වෙන මොහොතේ ඒ ඇතිවන විතර්කයන් හිතෙන් ඉවත් කරගන්නේ කොහොමද? දුක, ශෝකය, ਸੰతాපය මේ සිතුවිලි හිතෙන් ඉවත් කරගන්න ක්‍රමය ඔබ දැනගන්න කැමතියි. මේ දේශනාව තුළ මේ දේශනාව පුරාවටම ක්‍රම 4කින් 5කින් අපට උගන්වනවා හිතේ දුක, පීඩාව, කෙලෙස් ධර්ම දුරු කරන ක්‍රමය. මේට වසර 2500කට ඉහතදී අමාමෑණි බුදු පියාණන් වහන්සේ මේ දේශනාව දේශනා කළේ. හිතට දුකක් ආවහම, පීඩාවක් ආවහම, ඒ වගේම මේ ආර්ය මාර්ගයේ ගමන් කරන ආර්ය උත්තමයන්ට රාගාදී කෙලෙස් ධර්මයන් සිත තුළ පහළ වුණාම ඒ පහළවන කෙලෙස් ධර්මයන්, ඒ පීඩාවන් දුරු කරගන්නට, හිතින් ඉවත් කරගන්නට, සිතේ සමාධිය පිහිටව ගන්නට අඤ්ඤං නිමිත්තං මනසිකාතබ්බං, මහණෙනි වෙනත් නිමිත්තක් සිහි කරගන්න.
දැන් දුක් සහගත ඔබ ඉන්නවා නම් දැන් උදෑසන අවදි වුණ මොහොතේ මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබට පීඩාව දුක ගෙන දෙන බොහෝ කරුණු ඇති ලෞකික ජීවිතයක් ගෙවන විට පින්වත්නි ඔබ කල්පනා කරන්න ඒ ඔබ හමුවේ තියෙන දුක පීඩාව පිළිබඳ මෙනෙහි කරමින් විතර්ක කරමින් තව තවත් හිතට වද දෙනවද? එහෙම නැත්නම් ඒ දුක පීඩාව පැත්තකින් තියලා හිතට අවශ්‍ය කරන කරුණාව මෛත්‍රිය ලබා දීලා ඒ දුක පීඩාව දුරු කරගන්නට අවශ්‍ය කරන උත්තරය හිත තුලින් ලබා ගන්නවද? උදෑසන ඔබ මෙනෙහි කරන්න. මේ ආකාරයෙන් මෙනෙහි කිරීම තුළින් අපිට පුළුවන්කම ලැබෙයි හොඳ උත්තරයක් ලබා ගන්න. ඒ දුක් සහගත සිතුවිලි හිතේ ක්‍රියාත්මක වෙන්න අපිට තව තවත් පීඩාව. එනිසා ඒ වෙනුවට පුණ්‍ය සිතුවිල්ලක් හොඳ සිතුවිල්ලක් පහළ කරගන්න. තමන් අතින් වුණ අඩුපහඩුවක් අනුන් අතින් වුණ අඩුපහඩුවක් ඒව කල්පනා කර ඉන්නවට වැඩිය හොඳ නැද්ද? තමන් කළ හොඳ දෙයක් පින්කමක් සිහිපත් කරගන්න එක. තමන්ගේ දරුවන්ට උගන්වලා තමන්ගේ දරුවන් හොඳ ජීවිතයක් ගත කරනවා කියලා අපිට හිතන්න පුළුවන් නම් ඒ වගේම තමන් සිදු කළ නොඑක් විදිහේ පුණ්‍ය කටයුතු සමාජ සේවාවන් සිහිපත් කරගන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ අරහං නම් වනසේක සම්මා සම්බුද්ධ නම් වනසේක මේ චතුරාර්යක භාවනාව වඩන්න ඔබට පුළුවන්කම ලැබෙනවා නම් මේ හිමිදිරි උදෑසන පින්වත්නි පීඩාකාරී සිතුවිලි දුක් සහගත සිතුවිලි ඉවත් කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අධිචිත්ත මනුයුත්තේන භික්ඛවේ භික්ඛුනා අධිචිත්තයක් අපේක්ෂා කරන ඒ සමාධියක් අපේක්ෂා කරන භික්ෂුන් වහන්සේලාට අනුදැන වදාරනවා. ඒ කෙලෙස් සිතුවිල්ල ඇති වුණ වහාම පින් සිතුවිල්ලක් පහළ කරගන්න. ද්වේෂ සහගත සිතක් පහළ වුණාම කරුණා සහගත සිතක් පහළ කරගන්න. මෛත්‍රී සහගත සිතක් පහළ කරගන්න. රාග සහිත වූ සිතක් පහළ වුණ වහාම අපිට පුළුවන්කම තියනවා මේ ශරීරයේ තියෙන පිළිකුල් බව මෙනෙහි කරන්න. ඒක නිවැරදි කමටහන් ලබා දෙන ස්වාමින් වහන්සේ නමකගෙන් හෝ ඒ දැනුවත් කෙනෙක්ගෙන් ඒ කමටහන ලබාගෙන ඔබගේ හිත සකස් කරගන්න. පළවෙනි ක්‍රමය මොකද්ද? ඒ දුක් සහගත පීඩාකාරී සිතුවිල්ල, කෙලෙස් සිතුවිල්ල හිතෙන් ඉවත් කරන්න වෙනත් දෙයක් වෙනත් අරමුණක් හිතට ගන්න. දැන් පාඩම් කරන අධ්‍යාපනයේ හදාරන අධ්‍යයනයන් කටයුතු කරන ඔබ නිරන්තරයෙන් අධ්‍යයන කටයුතු සිද්ධ කරන මොහොතේ කම්මැලිකම හිතට එනවා. මොකද කරන්නේ? පුටුවට එලා පොත බලනවා නම් ඒ පරිසරය වෙනස් කරලා වෙනත් තැනකට යනවා. අන්න අරමුණ වෙනස් කළා. බුදුරජාණන් වහන්සේ නන්ද තෙරුන් වහන්සේට මේ දේම සිද්ධ කළා. ජනපද කල්යාණි රාජකුමාරියක් ප්‍රථම ප්‍රේමය ඊටාම සුරූපී කාන්තාවක්. මේ කාන්තාව පිළිබඳ හිතා ඉන්නවා. පැවිදි වෙලා. නමුත් ශාසන බ්‍රහ්මචර්යාවේ දෙන්නේ මහානකම හරියට කරන්නේ නැහැ. භික්ෂුන් වහන්සේලා මේක දැනගෙන බුදුරජාණන් වහන්සේට පැමිණිලි කළා. මේ නන්ද තෙරුන් වහන්සේ ශාසන බ්‍රහ්මචර්යාවේ නම් නියැලෙන්නේ නැහැ. අර ජනපද කල්යාණි ගැන හිතා ඉන්නවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ නන්ද තෙරුන් වහන්සේ ළඟට කැඳවලා ඇත්තද නන්ද? අර ජනපද කල්යාණි පිළිබඳවද හිතන්නේ? මහානකම කරන්නේ නැද්ද? මේ ආරි මාර්ගයේ ගමන් කරන්නට ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල් මුල් යටපත් කරන්න නැති කරන්න ඔබ උත්සාහ කරන්නේ නැද්ද කියලා ඇහුවා. ඇත්ත කිව්වා. මට මේ ජනපද කල්යාණි අමතක කරන්න බෑ කිව්වා. පින්වත්නි මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ නන්ද තෙරුන් වහන්සේ 500ක් දිව්‍ය අප්සරාවන් ඉන්න ස්ථානයකට දිව්‍ය ලෝකයට රැගෙන ගිහිල්ලා දිව්‍ය ලෝකේ දිව්‍ය අප්සරාවන්
පෙන්නවා. දිව්‍යාංගනාවන් පෙන්නවා. කවුද ලස්සන? ජනපද කල්යාණිද මේ දිව්‍යාංගනාවන්ද? ඒ වෙලාවේදී නන්ද තෙරුන් වහන්සේ ප්‍රකාශ කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ජනපද කල්යාණි මේ දිව්‍ය අප්සරාවන් වගේ 16න් පංගුවක්වත් වටින්නේ නැහෙනි, ලස්සන නැහෙනි. නවදලි හේනක පෑව වැඳිරුව. අපි කියනවා නේද? මේ ලෝකේ පින්වත් මේ සාපේක්ෂතාවය මත තමයි අපි ලස්සන කැත හොඳ නරක කියලා තීරණය කරන්නේ. එනිසා අප්‍රිකානු රටවල සෝමාලියාව වැනි රටවල ඇත්තු අරන් බැලුවහම ලංකාවේ හැමෝම ලස්සනයි. එකිනෙකාට සාපේක්ෂව අරයා ලස්සනයි, අරයා කැතයි, අරයා හොඳයි, නරකයි කියලා අපි සාපේක්ෂව සම්මුති වශයෙන් මේ මිනුම් දඩු සකස් කරගෙන ඉන්නවා. එනිසා සංකප්ප රාගා පුරිසස්සකාම මේ ඇස කන නාසය දිව ශරීරය කියන ඉඳුරන් තුලින් අපි ලබා ගන්න අරමුණු ලබාගෙන අපි නිගමනයන්ට එනවා. ඒ නිගමන හොඳද නරකද ධර්මානුකූලව අපට මෙනෙහි කරන්නට වෙනවා. එනිසා දුක් සහගත සිතුවිල්ලක් ඔබේ හිතට ආවොත් අද දවසේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව සිහිපත් කරගන්න. ඒ දුක් සහගත සිතුවිල්ල අමතක කරන්න පුණ්‍යවන්ත සිතුවිල්ලක් හිතට පහළ කරගන්න. අඤ්ඤං නිමිත්තං මනසිකාතබ්බං. ඊළඟ කාරණේ බුදුරජාණන් වහන්සේ මේ විතක්ක සන්තාන සූත්‍ර දේශනාවේ දේශනා කරනවා. නිරන්තරයෙන්ම දුක් සහගත සිතුවිල්ලක් හිතට ආවහම විතක්කානං ආදීනවං උපපරික්කිතබ්බං. මේ පීඩාකාරී කෙලෙස් සහගත සිතුවිල්ල හිතට ආවහම හිත තුළ මේක වැඩිලා මට කරන විනාශය කොයිතරම්ද කියලා හිතන්න කිව්වා. දේශ සහගත සිතක්, අකමැති සහගත සිතක් හිතට ආවම පින්වත්නි මුලින්ම එන්නේ අකමැත්ත. මං ඕකට කැමති නෑ. මට ඔය යන පාට නම් හරියන්නේ නෑ. ඔය ස්ටයිල් එකට මම කැමති නෑ. කියලා එහෙම හිතේ අකමැත්තක් හදාගන්න. ඒ හදාගන්න අකමැත්ත, අප්‍රිය බව, අමනාපය, තරහවක්, ද්වේෂයක් කරා ගමන් කරනවා පින්වත්නි. ගහක් වැඩෙනවා වගේ අතුපතර මේ අකමැති සහගත සිත රෝපණය වෙනවා. ඊට පස්සේ උපනාහය දක්වා, බද්ධ වෛරය දක්වා මේක යනවා. ඒ தත්වෙට නම් පින්වත්නි මේ හිත ගෙනියන්න එපා. ඒ අකමැති සහගත, අප්‍රිය සහගත, ද්වේෂ සහගත සිත හිතට පහළ වුණ වහාම අද දවසේ ඔබ අදිෂ්ඨාන කරන්න මේ බුද්ධ දේශනාව මෙනෙහි කරගෙන ඔබ හිතන්න මේ සිතුවිල්ල මගේ හිත තුල පහළ වුණොත් මට විනාශයක්මයි වෙන්නේ. ඒ තුලින් මට අපාගාමි වෙන්න සිද්ධ වෙනවා. දවසේ කටයුතු ගොඩාක් මග හැරෙනවා, බාධා වෙනවා. මගේ සෞඛ්‍ය නැති වෙනවා. නොඑක් විදිහේ නරක ක්‍රියාවන් වලට පෙළඹුණොත් අත්තානුවාද බය, තමන්ට දුක් විඳින්න සිද්ධ, පරානුවාද බය, අන් අය දොස් කියනවා ඒ සිතුවිල්ල ක්‍රියාත්මක වෙනකොට. ඒ වගේම දණ්ඩ බය, ඒ සිතුවිල්ල මේ විදිහට විතර්ක වෙලා ක්‍රියාත්මක වුණොත් එහෙම දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. හිරේ විලංගුවේ වැටෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ හිරේ විලංගුවේ වැටුණට පස්සේ තමයි අපි කල්පනා කරන්නේ බුද්ධ වචනය. ගොඩාක් අයට වැරද්ද කරලා අවසානයේදී දඬුවම් විඳින මොහොතේ තමයි මේ සත්‍ය අවබෝධ වෙන්නේ. ජීවිතයේ සන්ධ්‍යා සමයේ ලෙඩ ඇඳුට වැටුණ මොහොතේ තමයි මේ සත්‍ය අවබෝධ වෙන්නේ. බොහෝ දෙනෙකුට. ඒ නිසා ඔබ දක්ෂණං ඔබ ප්‍රමාද වෙන්න එපා පින්වත්නි. මේ හිමිදිරි උදෑසන මේ දේශනාව හිතට ගන්න. මේ අපේ හිත තුළ පහළ වෙන අසත් ධර්ම, පාප ක්‍රියා, අයහපත් ක්‍රියා, කෙලෙස් ධර්ම ඇති වුණ වහාම ඒකෙන් වෙන අයහපත් විපාකය මෙනෙහි කරන්න. ඔන්න දෙවෙනි කාරණේ. ඒකෙන් වෙන පාඩුව සිහිපත් කරගන්න. පාඩුව සිහිපත් කරගත්තාම අපට පුළුවන් එයින් මිදෙන්න. ඊළඟ කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි මේ සිත තුළට එන සිතුවිලි වහාම අමතක කරන්න අපට පුළුවන් නම් විතක්කානං අසති අමනසිකාරා. ඒ විතර්ක සිත
අගයක් නොදී ඉන්න එක. දැන් බොහෝ වෙලාවට කෙලෙස් ධර්මයක් රාගාදී කෙලෙස් ධර්මයක් හිත තුළ පහළ වුණාම ඒ කෙලෙස් ධර්මයන්ට අපි වටිනාකමක් දෙනවනේ, අගයක් දෙනවනේ. නේද? ඒ දුක් සහගත සිතුවිල්ලට ඔබ අගයක් දෙන්න ඒ දුක වර්ධනය වෙනවා මිසක් ඒ දුක නිවෙන්නේ නැහැ පින්වත්නි. නිමිති අනුනිමිති වශයෙන් ගන්නවා. දැන් රාග සහගත සිතක් පහළ වුණාම ඒ තනත්තාගේ ඒ තනත්තිගේ ඇස් දෙක කොහොමද? යන්නේන ගමන බිමන. එයාගේ කතා කරන විලාසය, එයා අරන් දුන්න බඩු, බාහිර ආදිය, මතක සටහන්. දරුවා අහිමි වුණා නම් ඒ අහිමිවීම හේතු කොටගෙන ඇතිවෙන ශෝකය, ඒ දරුවා ආගිය හැටි, කටයුතු කරපු හැටි, මේවා තමයි හිතට එන්නේ. හිතට ඇවිල්ලා හිත තුළ පීඩාව තව තවත් වැඩි කරලා මේ කෙලෙස් ධර්මයන් රෝපණය වෙනවා. එනිසා ඔබගේ ඒ හිත තුළ හටගන්න කෙලෙස් ධර්ම, අසත් ධර්ම, දුක්සහගත සිතුවිලි ඔබගේ කඳුල නිවන්නට ඔබ අපේක්ෂා කරනවා නම් ඒ දුක් සහගත සිතුවිල්ල දිහා බලන්න නැතුව ඉන්න අසතිය මනසිකාරෝ. හරියට අපේ තරහකාරයෙක් අපිට ඉස්සරහට හමු වෙනවා නම් අපි මොකද කරන්නේ? එයා දිහා බලන්නේ නැහැ, ඇස් දෙක වහ ගන්නවා. අපි අකමැති කරන රූපයක් අපි දැක්කහම, අපි අකමැති සතෙක් අපි දැක්කහම අපි ඇස් දෙක පියා ගන්නවා. අන්න ඒ වගේ මේ කෙලෙස් ධර්ම හිතට ආවහම ඒ කෙලෙස් ධර්ම වලට අගයක් නොදී ඉන්න අදිස්ථාන කරන්න. කල්පනා කරන්න. රාගාදී කෙලෙස්යන් නිරන්තරයෙන් මේ හිත තුල පහළ වෙන මොහොතේ පින්වත්නි, අපි නොදැනුවත්කම නිසා කරන්නේ ඒ කෙලෙස් ධර්ම වලට ලොකු වටිනාකමක් දෙන එක. ඒ ලොකු වටිනාකමක් අපි දුන්නහම අපිට ගොඩාක් දුක් විඳින්න සිද්ධ වෙනවා. හැමදෙනාම යථාර්ථවාදීව දකින්න. ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංචකාම වස්තුන් කෙරෙහිම ඇලීමක්, ගැටීමක් ඇති නොකර ගන්න. ඒ මධ්‍යස්ථ සිත පහළ කරගන්න, උපේක්ෂා සිත පහළ කරගන්න, විදර්ශනා නුවණින් යුක්තව දකින්න අපට පුළුවන්කම ලැබෙනවා නම් පින්වත්නි, සැනසීම. ඔබ දවස වාසනාවන්ත දවසක්. ඔබගේ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් දවසක්. එවැගේම සතුටුවන්ත දවසක් ඔබට ලබන්න පුළුවන්කම තියෙනවා. එනිසා මේ තුන්වෙනි කාරණේ හොඳට මතක තියාගන්න. දුකක්, කරදරයක්, පීඩාවක් ආවහම ඒ අපේ හිතට එන දුක, කරදරේ, පීඩාව කෙලෙස් ධර්මය කෙරෙහි වටිනාකමක් නොදී ඒ ඔස්සේ හිත හිතා ඉන්නේ නැතුව පින්වත්නි, ඒ කෙලෙස් ධර්මයේ වහාම හිතෙන් ඉවත් කරගන්න අපි දක්ෂ වෙන්න ඕන. ඒ දක්ෂයා මෙලවත් දිනනවා, පරලවත් දිනනවා. ඊළඟ කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විතක්ක සංකාර සංඨානං මනසිකාතබ්බං. යම් කෙලෙස් ධර්මයක් හිතට ආවහම පීඩාකාරී දෙයක්, නොසන්සුන්කාරී දෙයක්, ශෝක සහගත සිතක්, දුක් සහගත සිතක් ඔබට, ඔබේ හිතට පහළ වුණාම අද දවසේ ඔබ මේ කාරණේ මෙනෙහි කරන්න. මේ తত্ত্বය ඇති වුණේ කොහොමද? කොහෙන්ද මේ දුක, මොන හේතුව නිසා මේ දුක මගේ හිතට ආවද? මේ දුක සකස් වුණේ කොතනද? ඇතැම් අවස්ථාවල යම් කෙනෙක් කියපු වචනයක් වෙන්න පුළුවන්, හැසිරීම් රටාවක් වෙන්න පුළුවන්, සමාජයේ කටයුතු කරද්දී මෙන්න මේ වගේ සිදුවීම් නිසා අපි ලොකු විනාශයන් සිද්ධ කරගන්නවා. එනිසා බෞද්ධ කියන්නේ බුද්ධිමත්. අපි නිරන්තරයෙන්ම බුදුදහමට අනුකූලව හේතුඵලවාදීව මේ කරුණු පිළිබඳ දකින්න පුළුවන්කම තියෙන්න ඕන.
බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය තුල දේශනා කරනවා. මේ ගන්න අරමුණු පිළිබඳ සංකතය, ඕලාරිකය, පටිච්ච සමුප්පන්නය කියලා හිතන්න කිව්වා. මේවා සකස් වෙච්ච දේවල් කියලා හිතන්න කිව්වා. ඒ වගේම මේ ඇති වෙන සිතුවිලි, මේ කෙලෙස් ධර්ම හේතුඵලවාදීව හටගත් දේ බව හිතන්න කිව්ව බුද්ධිමත්ව. ඒ වගේම බුද්ධිමතුන් විසින් අනුමත නොකරන ඕලාරික වූ සිතුවිලි බවට අපිට හිතන්නට පුළුවන්කම ලැබෙනවා නම් පින්වත්නි, ඒ සිතුවිල්ල තුලින් අපිට ජීවිතේ දවසේ සංසාරේ අපි අපේක්ෂා කරන සැපය, සතුට, නිවීම ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. පින්වත්නි, එසේත් නොමැතිනම් බුදුරජාණන් වහන්සේ කොයි තරම් කාරුණිකද පින්වත්නි, ක්‍රම 5ක් උගන්වනවා. අවසාන කාරණය මේ මුලින් සඳහන් කළ කරුණු 4ම සිත ශක්තිමත් කරගෙන සිතේ අදිෂ්ඨානයේ ගොඩනගාගෙන මේ සිතුවිලි පිරිසිදු කරගන්න ආකාරය තමයි පැහැදිලි කරන්නේ. අවසානයේට දක්වන මේ කාරණය දන්තේහි දන්ත මාදාය දත්මිටි කාලා හිතත් කයත් කියන මේ දෙකම වෙහෙසවලා. දැන් අමාරුම ප්‍රශ්නයක් හිතට ආවහම අපි මොකද කරන්නේ පින්වත්නි? උසක ඉඳන් ප්‍රපාතයකට පනින්නට අපි සූදානම් වෙනවා. ඒ වෙලාවේදී මොකද කරන්නේ? අපි ඇස් දෙක වහගෙන දත් මිටි කාගෙන අදිෂ්ඨානය ඇති කරගෙන අන්න අපි එතන ඉඳන් කොහොම හරි මෙතනින් පයින්නවා කියලා අදිෂ්ඨානයක් හිතේ හදා ගන්නවා. අන්න ඒ වගේ අදිෂ්ඨානයක් හදා ගන්න කියනවා හිතේ ඇති වෙන දුක, පීඩාව, කෙලෙස් ධර්ම, අසත් ධර්ම හිතෙන් තොර කරන්න, දුරු කරන්න. එනිසා කාල වේලාව අවසන් වෙනවා. ඔබ කල්පනා කරන්න මේ කරුණු 5 අද දවස පුරාවටම. පළවෙනි කාරණය, වෙනත් නිමිත්තක් හිතට ගන්න දුක් සහගත සිතුවිල්ල අමතක කරන්න. දෙවෙනි කාරණය, ඒ දුක් සහගත පාපකාරී සිතුවිල්ල, ඒ සිතුවිල්ල තුලින් ඇතිවෙන අයහපත් විපාකය හිතන්න. ඒ දුක් සහගත පීඩාකාරී අසත් ධර්මය, කෙලෙස් ධර්මය වහාම හිතෙන් ඉවත් කරන්න, ඒ සඳහා අගයක් නොදීන්න. ඊළඟට 4 වෙනි කාරණය, ඒ දුක් සහගත පීඩාකාරී අසත් ධර්මය, කෙලෙස් ධර්මය හිතේ පහළ වූවාම ඒ කෙලෙස් ධර්මය හටගත්තේ කොහෙන්ද, මූලය කොහෙද කියලා හොයලා ඒකට උත්තරේ හොයාගන්න. 5 වෙනි කාරණේ, අදිෂ්ඨානයෙන් යුතුව කයත් මනසත් වෙහෙසවලා මේ දුක් සහගත පීඩාකාරී සිතුවිල්ල දුරු කරගන්න. ඔබට මෙලව සැනසීම ලැබෙයි. සංසාරික වශයෙන් ජාති ආදී දුකෙන් නිදහස් ලබන පරම සාන්ත නිවෙනින් සැනසෙන්නට මේ ධර්මයේම උපකාරී වේවා කියලා ප්‍රාර්ථනා කරනු ලබනවා. රැස් කර ගන්නා ලද කුසල ශක්තිය ඔබ අප වෙනුවෙන් නිදන ප්‍රාප්ත මෞදෙමෝපිය ආදී සියලු ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. ඒ අය නිදා පිබිදියාක් මෙන් සැනසීමටපත් වෙත්වා. මිය පරලෝකීය ඥාතීන් ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. සියලු දෙවියන්ට පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දේව ආරක්ෂාව, දේව බැල්ම අනුකම්පාව ඔබට, ඔබ පවුලේ සියලුම දෙනාට දේව ආරක්ෂාව සැලසේවා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඔබ ගත කරන ජීවිතය ඇතුළේ නොඑක් විදිහ හැලහැප්පිලි, තාඩන, පීඩන, හිංසාදිය නොඑක් ආකාරයෙන් ජීවිතේ පසුබෑමට ලක් වෙන ඒ සියලු සිදුවීම් දුරු කරලා ජීවිතේ ජයග්‍රහණයන් කරා ලබන්නට සාංශාරික වශයෙන් ඔබත් අප ප්‍රාර්ථනා කරන ජාති ආදී දුකින් නිදහස් ලබන පරම සාන්ත නිවෙනින් සැනසීම උදා කරගන්නට මේ උතුම් ධර්මානිසංසයම හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං.
ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සමාජ සංගායනා